අයිබෝන් දුවේ පුතේ අප මේ ආරම්භ කරන්නේ 13 වන ශ්‍රේණියයි. 13 වන ශ්‍රේණියේ පළමු පාඩම ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර. මේ ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර වල අප පළවන කොටස මේ ආකාරයෙන් ආරම්භ කරනවා ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර වැදගත්කම. ඇයි අපිට මේ ප්‍රමිතියක් සහ පිරිවිතරක් වැදගත් වන්නේ? අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා standards and specifications. මොකද්ද පුතේ? standard and specification. මේ හොඳ quality එකක්, මේ හොඳ තත්ත්වයක් සහිත භාණ්ඩ හා සේවා තමයි පාරිභෝගිකයා භාවිතා කරන්න කැමති. ඒ ප්‍රමිතියක් පිරිවිතරක් තියෙන භාණ්ඩයේ සේවයේ ගුණාත්මක භාවය, විශ්වාසනීයත්වය, කල්පැවැත්ම, පරිසර හිතකාමී බව ඉහළින්ම තියෙනවා. ඒ නිසා ලෝකේ නිෂ්පාදන ව්‍යවසායකයන් දැන් භාණ්ඩ හදන කට්ටියට කියන්නේ කවුද දුවේ පුතේ? නිෂ්පාදන ව්‍යවසායකයන්. මේ ව්‍යවසායකයන් මේ ප්‍රමිති පිරිවිතර අනුගමනය කරනවා. පාරිභෝගිකයෝ ප්‍රමිති පිරිවිතර තියෙන භාණ්ඩ හා සේවා කැමැත්තෙන් වැඩි මුදලක් දීලා හරි මිලදීගෙන භාවිතා කරනවා. ඒ නිසා මේ භාණ්ඩ හා සේවත් එක්ක ප්‍රමිති පිරිවිතර කියන එක අනිවාර්යයෙන්ම බැඳී පවතිනවා. ප්‍රමිති පිරිවිතර කියන එක මොනවා වෙනවද දුවේ පුතේ? බැඳී පවතිනවා. දැන් අපි මේ කොටසේදී මේ පළමු පරිච්ඡේදයේදී අවධානය යොමු කරනවා මොකද්ද ප්‍රමිතියක් කියන්නේ? මොකද්ද පිරිවිතරක් කියලා කියන්නේ? ඇයි මේ ප්‍රමිතියේ, ඇයි මේ පිරිවිතරේ වැදගත්කම කියන එක අපි මේ ආකාරයට බලමු. ඉංජිනේරු ප්‍රමිති හා පිරිවිතර තාක්ෂණික පරිසරයකදී භාවිතා කිරීම. මේ ඉංජිනේරු ප්‍රමිති හා පිරිවිතර පරිසරයකදී භාවිතා කිරීම වෙනුවට මෙතන දෙනවා තාක්ෂණික පරිසරයකදී කියලා. ඇයි තාක්ෂණික පරිසරයකදී වෙන්නේ? දැන් කාර්මික විප්ලවයෙන් පස්සේ ලෝකය භාණ්ඩ හා නිෂ්පාදනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි එක භාවිතා කරනවා. මේ ටෙක්නොලොජි එක භාවිතා කරමින් මේසා විශාල ගමනක් මේ ලෝකය පුරා ගමන් කරවීම තාක්ෂණය සමග සංවර්ධනය වෙන්න මෙන්න මේ ප්‍රමිති පිරිවිතර බලපාලා. දල අදහසක් අපි ලබා ගමු. ප්‍රමිතියක් කියන්නේ මොකද්ද? පිරිවිතරක් කියන්නේ මොකද්ද? ඔබ මේ පාඩමේදී ප්‍රමිති පිරිවිතර දසදහස් ගණන් මුළු ලෝකේ පුරා තියෙනවා. ඒතර අපි මේ පාඩමේ කන්ටෙන්ට් එක අන්තර්ගතය එක් එක් පිරිවිතරේ නම, ආරම්භ කරපු වර්ෂය, මේ කාගේ සමාගමද, මේකේ මොකද්ද තියෙන අඩංගු තියෙන දේවල්, ඒවා කටපාඩම් කරගන්න, ඒවා මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. නමුත් මූලික මේ ආයතන ටික, මේ මූලික ප්‍රමිතිවල නම් මතක තබාගෙන මේවා යෙදීමේ ප්‍රායෝගික අවශ්‍යතාවය අවබෝධයෙන් යුතුව මතක තබා ගැනීම, එහි වැදගත්කම, භාවිතය තේරුම් ගැනීම තමයි මේ පාඩමේදී අප බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පාඩමෙන් විභාගයට මොනවද අහන්නේ? එයත් වැදගත් වෙනවා. එකම එක MCQ එකක්. MCQ 50න් MCQ එකක් බොහෝ අවස්ථාවලදී අහනවා. ඒ වගේම ඔබ දන්නවා ව්‍යුහගත පේපරේ පළමු ප්‍රශ්නය ඩ්‍රෝවින්, දෙවන ප්‍රශ්නය සහ තුන්වන ප්‍රශ්නය සමෝදානිත ප්‍රශ්නය, හතරවන ප්‍රශ්නය පාඩම් කොටස් 4ක එකතුවකින්. ඒ හතරවන සමෝදානිතය, හතරවන ව්‍යුහගතය, ව්‍යවසායකත්ව කළමනාකරණය, ඒකක මිනුම්, හැඳින්වීම, ප්‍රමිති හා පිරිවිතර කුඩා කොටසක් එන්න පුළුවන්. ඒ නිසා මේකේ අන්තර්ගතය ගොඩාක් කාල වේලාවක් නැහැ. පරිච්ඡේද කිහිපයකින් මේ අන්තර්ගතය අවසන් වෙනවා. ඒ සමගම ඔබ මේ පාඩමේ අවසානයේ සමාලෝචන ප්‍රශ්න නරඹලා පහුගිය භාග හා බැඳී තිබෙන අහන කරුණු පිළිබඳව අධ්‍යයනයක නියැලෙන්න. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර යනු යම් ඉංජිනේරුමය කාර්යයක් සඳහා පිළිගත් ක්‍රමයකි. ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර යනු යම් ඉංජිනේරු කාර්යයක් කිරීම සඳහා පිළිගත් ක්‍රමයකි. ඉංජිනේරු ප්‍රමිති හා පිරිවිතර යනු යම් ඉංජිනේරු කාර්යයක් සඳහා පිළිගත් ක්‍රමයකි. පිළිගත් ක්‍රමයක්. මොකද්ද මේ මෙතඩ් එක? අපි කෙටියෙන් මෙන්න මෙහෙම සාකච්ඡාට භාජනය කරනවා. ප්‍රමිතිය ස්ටෑන්ඩඩ් එකක්. ඔබ අහලා තියෙනවා ISO. මේ තියෙන්නේ ISO. ඒ වගේම ඔබ අහලා තියෙනවා SLS.
International Standard Organization. ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් එකක් ප්‍රමිතියක්. දැන් අපි උදාහරණයක් විදිහට ගමු කිසියම් නිෂ්පාදන සමාගමක්. වාහන නිෂ්පාදන සමාගමක්. ඒ වාහන නිෂ්පාදන සමාගම ලංකාවේ තිබෙන SLS සහතිකය ගන්නවා. ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමිතියකට තමයි යන්නේ. ඒ ප්‍රමිතිය ලෝහේ ගුණාත්මකභාවය අඩු කරන්න බෑ. වර්ණ වෙනස් කරන්න බෑ. ඒ වාහනේ එන්ජින් ධාරිතාවය වෙනස් කරන්න බෑ. රෝදවල ප්‍රමාණ වෙනස් කරන්න බෑ. අඩු ක්වොලිටි මැටීරියල් භාවිතා කරන්න බෑ. මෙන්න මේ වගේ කරුණුත් එක්ක එයාට ලබා දෙනවා SLS සහතිකයක්. ඒ වගේම ඒ ව්‍යාපාරය ඒ ව්‍යාපෘතිය මගින් අවට පරිසරය දූෂණය කරන්නත් බෑ. පරිසරය සංරක්ෂණය පිළිබඳවත් ඒගොල්ලෝ මොනා කරනවද? කල්පනා කරනවා. පරිසරය සංරක්ෂණය පිළිබඳවත් ඒගොල්ලෝ මොනා කරනවද? මේ පිළිබඳව ආරක්ෂා වෙනවා. ඒ නිසා අපි කියනවා SLS සහතිකයක් තියෙන එකකට විශ්වාසනීයත්වයක් ගොඩනගෙනවා. පාරිභෝගිකයා හරි ආසාවෙන් එය මිලදී ගන්නවා. කිසියම් ප්‍රමිතියකට අරක මං කතා කරපු ගුණාංගමයාගේ අන්තර්ගතයි කියලා විශ්වාසයක් ගොඩනගෙනවා. නමුත් එසේ SLS සහතිකය ගත්තට SLS ප්‍රමිතිය ගත්තට මේ ප්‍රමිතිය ගන්න ලෙහෙසි නෑ. ISO International Standard අන්තර්ජාතික ප්‍රමිති ආයතනෙන් තමයි මේක දෙන්නේ. මුළු ලෝකයම එකතු වෙලා හදාගත්ත මේ ප්‍රමිතියට අර ශ්‍රී ලංකාවේ ප්‍රමිතිය ගන්නවට වඩා තරමක් අමාරුයි. බලන කාරණා ගණන වැඩි. ඉහළම ගුණාත්මක භාවයක්, ඉහළම නිර්වදතාවයක්, ඉහළම සෞඛ්‍ය ආරක්ෂණයක් එයාගෙන් බලාපොරොත්තු වෙනවා. අන්න එහෙම SLS ISO ගත්ත කිසියම් ප්‍රොඩක්ට් එකක්, කිසියම් නිෂ්පාදනයක් තියෙනවා නම් එය ඉතා පහසුවෙන් මේ ව්‍යවසායකයන්ට නිෂ්පාදන ආයතන වලට ලෝකය පුරා බෙදා හැරීමේ හැකියාවක්, වෙළඳාම් කිරීමේ හැකියාවක්, විකිණීමේ හැකියාවක්, මාකට් එකේ වැඩි කොටසක් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙන්න මෙහෙම දල අදහසක් ප්‍රමිතියක් පිළිබඳව තබා ගන්න. ඒ ප්‍රමිති ගැන කතා කරාම සිමෙන්ති වලට, කම්බි වලට, බ්ලොක් ගල් වලට, ගඩොල් වලට, රැහැන් වලට, ගෘහස්ත විදුලි පරිපථ වලට, ගෘහස්ත විදුලි උපාංග වලට, ජලනල වලට, ජලනල උපාංග වලට, ඉලෙක්ට්‍රොනික උපාංග වලට මෙන්න අරන් තියෙනවා. SLS ISO ප්‍රමිතියක් කිසියම් විශ්වාසයක්, ගුණාත්මක භාවයක් කියමින් අපේක්ෂා කරනවා. ඒ වගේම පිරිවිතර කියන වචනය ස්පෙસિෆිකේෂන් එක. දැන් මේ ස්ටෑන්ඩඩ් කියන එකනේ පිරිවිතර ප්‍රමිති කියලා කියන්නේ. ස්ටෑන්ඩඩ් පිරිවිතර ස්පෙસિෆිකේෂන්. මේ මොකද්ද? ප්‍රමිති. මේ මොකද්ද? පිරිවිතර. මොකද්ද මේ පිරිවිතර කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ අපි ගමු කිසියම් කාර්යයක්, ඉංජිනේරුමේ කාර්යයක්, වාහනයක් නිපදවනවා වෙන්න පුළුවන්, ඉදිකිරීමක් වෙනවා කියන්න පුළුවන්, පරිපථයක් හදනවා කියන්න පුළුවන්. මේකට ලේඛනයක් සකස් කරනවා පිරිවිතරයේදී. එය කරන ක්‍රියාපිළිවෙල, ඒ සඳහා භාවිතා කරන භාණ්ඩ, ඒ සඳහා භාවිතා කර යුතු අමුද්‍රව්‍යයන්, ඒ සඳහා භාවිතා කර යුතු ආයුධ උපකරණ, ශිල්පීය ක්‍රම වේද ආයතනෙන් ආයතනයට ගැළපෙන පරිදි ලේඛනගත කරනවා. එහෙම ලේඛනයක් හදලා ඒ ලේඛනයේ තිබෙන ස්පෙસિෆිකේෂන් එක කියන්නේ මේ ලේඛනයට තමයි නිර්මාණ කරන්නේ. මේ නිර්මාණය ලංකාවේ කරත්, ඇමරිකාවේ කරත්, තායිලන්තේ කරත් එකම විදිහේ එක සමාන නිපැයුමක්ද ලැබෙන්නේ? ඔව්. අන්න එවැනි එකට කියනවා පිරිවිතරක් කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන්. මේවා අර්ථකථන විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ අර්ථකථනය නිවැරදිව තේරුම් ගැනීම තමයි වැදගත් වන්නේ. මෙලෙස අර්ථකථන විශාල ප්‍රමාණයක් අන්තර්ගත වුණත් විභාග පේපර් එකේදී කුමන අර්ථකථනයක්, කුමන වගන්තියක් දුන්නත් ඒ පිළිබඳව අවබෝධය තියෙනවා නම් ඔබට තේරුම් ගැනීමට හැකියාව තියෙනවා මේ කතා කරන්නේ ප්‍රමිතියක් ගැන.
මේ කතා කරන්නේ පිරිවිතරක් ගැන කියන කාරණාව ඔබට ඉක්මනට අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම කියනවා මෙය යමක් නිෂ්පාදනයට නිෂ්පාදනය සඳහා මේ ප්‍රමිති පිරිවිතර අනිවාර්යෙන් භාවිතා කරනවා. එන දැන් අපි ඔබත් එක්ක පැහැදිලි කරේ ක්‍රියාවලිය කළමනාකරණය කරන්න, ප්‍රොසෙස් එක මැනේජ් කරන්න. වාහන නිෂ්පාදනයක් නම් ඒ වාහන නිෂ්පාදන ක්‍රියාවලිය මැනේජ් කරන්න. කොහොමද මැනේජ් කරන්නේ? එන්ජිම නිපදවීමට වෙනම ස්පෙක් එකක්. චැසිය හදන්න ස්පෙක් එක වෙනම. ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක, වයරින් සිස්ටම් එක වාහනේට ස්පෙක් එක වෙනම. බොඩි පාර්ට්ස් එල්ලන්න වෙනම. මේ විදිහට වෙනම ප්‍රොසෙස් කළමනාකරණය කරගන්න පුළුවන් මේ පිරිවිතර කියන හේතුව හින්දා. මේ ඩොකියුමන්ට් එක නිසා. ඒ වගේම සේවාවන් සැපයීමට හෝ ද්‍රව්‍ය සැපයීම සම්බන්ධයෙන් උවත් ඕනෑම එකට ස්පෙસિෆිකේෂන් එකක් හදන්න පුළුවන්. ද්‍රව්‍ය සැපයීම, සේවා සැපයීම, ඒ කියන්නේ මේ තාක්ෂණික වටපිටාවේ බොහෝමයක් කරුණු වලට ගැළපෙන පරිදි ආයතනයට අභිමත පරිදි ඒ ප්‍රදේශයට අභිමත පරිදි ඒ රාජ්‍යයට අභිමත පරිදි හෝ මුළු ලෝකයට අභිමත පරිදි මේ සියලු දෙනාගේ එකගත්වය මත හෝ ව්‍යාපාර ආයතනයේ කළමනාකරුවන්ගේ එකගත්වය මත ගැළපෙන ආකාරයට ප්‍රමිතියක් හා පිරිවිතරක් අපට නිර්මාණය කරගන්න පුළුවන්. මා හිතනවා ඔබට කෙටි පැහැදිලි කිරීමක් මේ හා සම්බන්ධව ලැබෙනවා ඇති. නමුත් අපි විභාග පේපරයට ලියන්න තියෙනවා. ඒ ලියන්න තිබ්බට අපේ මේ ලිඛිත භාෂාව වැඩක් නැහැ. ලිඛිත භාෂාව, කතා කරන භාෂාව වැඩක් නැහැ. ලිඛිත භාෂාවෙන් මේ ලියන්න මේට ගැළපෙන වචන හරඹ තියෙනවා. අන්න ඒවා පුරුදු වීම සඳහා තමයි ඔබට දුවේ පුතේ මේ ස්ලයිඩ් ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔබ මේවා නිවැරදිව තේරුම් අරගෙන මේ පැහැදිලි කිරීම නිවැරදිව තේරුම් අරගෙන ඔබට ගැළපෙන රටාවකට මේවා සමරි සාරාංශගත කරමින් ඔබේ නෝට් සකසා ගැනීමට ඉතා ක්‍රමානුකූලව පිළිවෙලට මේවා ලියලා තියෙනවා. සමහර අවස්ථාවල අපේ වචනෙන් ප්‍රකාශ කරන දෙයක් ඔබට ලියා ගැනීමට අපහසුවත් ඔබට මේ ස්ලයිඩ් එකේ තියෙන දෙයක් ඉතා පැහැදිලිව ලියා තබාගෙන නැවත නැවත ආවර්ජනය කරන්න පහසුව නිසා මාගේ මේ ක්‍රමයේදී හැකිතාක් දුරට වගන්ති වාක්‍ය මේ ස්ලයිඩ් වලට ඇතුළත් කරලා තිබෙනවා. ඒ එකම අරමුණ ඔබට අවශ්‍ය තියරි නෝට් එක තියරි සිද්ධාන්තය පැහැදිලි කරගන්න. මොකද අඩුපාඩුව තමයි සිද්ධාන්ත මදිකම. ලොකු ප්‍රශ්න වලට ගොඩාක් ගැටලු වලට තියෙන ප්‍රශ්නය තමයි මෙයාගේ තියරි අඩුපාඩුකම. ඒ නිසා තියරි ඉංජිනේරින් ටෙක්නොලොජි වල පර්ෆෙක්ට් වෙන්න ඕන හරියටම තියෙනවා. ඊළඟ කොටසට යමු. ප්‍රමිතියක් යනු. අන්න අපි කතා කරපු එක වාක්‍යයෙන් මේ ආකාරයට ප්‍රකාශ වෙනවා. ප්‍රමිතියක් යනු ආයතන විශාල සංඛ්‍යාවකට අදාළ විය හැකිසේ පනවන ලද ක්‍රියාවලියක් බවත් උදාහරණයක් වශයෙන් ISO 9000ක යනු ඕනෑම ආයතනයක කළමනාකරන ක්‍රියාවලිය සිදු කළ යුතු අන්දම දක්වන ප්‍රමිතියකි. දැන් පොදුවේ ගත්තාම ISO 9001 නම්බර එකක් දෙනවා. ISO International Standard Organization. ජාත්‍යන්තර සම්මතයක් පිළිගෙන 9000කින් කියනවා කොහොමද ව්‍යාපාර ආයතනය කළමනාකරණය කරන්නේ? කළමනාකරුවා කෙසේ විය යුතුද? සේව්‍ය පාර්ශවය, සේවක පාර්ශවය. සේව්‍ය කියලා කියන අයිතිකාර පාර්ශවය. බොහෝ විට ඔවුන් තමයි කළමනාකරුවන්, සේව්‍ය පාර්ශවය වැඩ කරන පුද්ගලයන්. මේ පාර්ශව දෙක කොහොමද එකිනෙක සම්බන්ධ වන්නේ? ඔවුන්ගේ වගකීම් බලතල බෙදී යන ආකාරය, අයිතිවාසිකම් ඉටුවන ආකාරය අන්න ඒ ප්‍රමිතියේදී සඳහන් කර තිබෙනවා. එතකොට අපි ලෝකේ ඕනෑම තැනක වැඩ කරන්න ගියාම මිනිස්සුන්ට පහසුද නැද්ද? පහසුයි. අපි ඔක්කොම මුළු ලෝකයේ පුරා එකම ප්‍රමිතියකට බැඳී සිටිනවා. අපේ කාර්යයන් පහසු, ඊටාම ලෙහෙසියෙන් කරගැනීමේ හැකියාව මෙන්න ප්‍රමිතියක් තුලින් ලැබෙනවා. ප්‍රමිති පැනවීම විවිධ රටවල පිළිගත් වෘත්තීය සංවිධාන මෙන්ම රාජ්‍ය ආයතන මගින්ද සිදු කෙරේ. මේ ප්‍රමිති පිළිගත් සංවිධාන. මේ පිළිගත් සංවිධානයක් ගත්තා. මේ සංවිධානය පිළිගන්නේ ඇයි? අපි උදාහරණයක් විදිහට පිළිගත් සංවිධානයක් රෙඩ් ක්‍රොස්. ඕනෑම අවස්ථාවක මේ පිළිගත් සංවිධානය රෙඩ් ක්‍රොස් ඕනෑම ගැටුමකදී ඕනෑම පාර්ශ්වයක් අතරට ඒ පාර්ශ්වය පිළිගන්නවා. මේ සමගිය ඇති කරන පාර්ශ්වයක්. ඒ නිසා ඒගොල්ලන්ට ප්‍රමිතියක් පාලවන්න පුළුවන්. මේ මෙසේ විය යුතුයි, මෙසේ විය යුතුයි. එම නිසා එය ලෝක ජනතාවම පිළිගැනීමට භාජනය වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන කිසියම් රටක තිබෙන රාජ්‍ය ආයතනයක් මේ රාජ්‍ය ආයතන මගින් සිදු කරන්නේ මිනිසුන්ගේම සේවාව, මිනිසුන්ට වැඩදායි දෙයක්. මේ රාජ්‍ය ආයතන මිනිසුන් පිළිගන්නවා. ඒ පිළිගන්න ආයතනය ඔන්න ප්‍රමිතියක් පනවනවා. ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන්, මිල නියම කිරීම හා සම්බන්ධයෙන්, නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ප්‍රමිතියක් පනවලා එය සමාජගත කිරීම සිදු කරනවා.
ඒ නිසා තමයි සිමෙන්ති වලට ප්‍රමිති හම්බ වෙන්නේ. බ්ලොක් ගල් වලට, ගඩොල් වලට, කම්බි වලට, වතුර බට වලට, වතුර ටැංකිය වලට ප්‍රමිති හම්බ වෙන්නේ මෙන්න මේ පිළිගත් ආයතන හා රාජ්‍ය ආයතන මගින් මෙන්න මේ අදාළ ප්‍රමිතීන් පනවීම හේතුවෙන්. දැන් ඔබට දාලා අදහසක් ලැබුණා ප්‍රමිතියක් කියන්නේ කුමක්ද කියන කාරණාව. අපි ඒ වගේම යනවා පිරිවිතරකට. පිරිවිතර යනු බොහෝ විට යම් කර්මාන්තයකට විශේෂ වූ පරිචය එකතුවක් බව උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකා ගොඩනැගිලි ඉදිකිරීමේ අනුමත පරිචයන් ගොඩනැගිලි පිරිවිතර වශයෙන් ඉදිකිරීමේ කර්මාන්තයේදී සංවර්ධන අධිකාරිය Construction Industry Development Authority CID නැමැති රාජ්‍ය ආයතනය මගින් ප්‍රකාශයට පත් කරයි. මම මේ වාක්‍ය කඩනවා මේ විදිහට. පිරිවිතර යනු බොහෝ විට යම් කර්මාන්තයකට විශේෂ වූ පරිචය එකතුවක් කියන අදහස. ඔන්න පිරිවිතර කියන එක කෙටියෙන් හඳුන්වනවා. මොකද්ද? පිරිවිතර යනු බොහෝ විට යම් කර්මාන්තයකට විශේෂ වූ පරිචය එකතුවක්. පරිචයක් කියන්නේ මොකද්ද? පොතක්. පිටු සමූහයක්. කියන්නේ ක්‍රමවේදයක්, process එකක්. කිසියම් කර්මාන්තයකට විශේෂ වූ වාහන නිෂ්පාදනය කරන බෙන් සමාගමට විශේෂ එකක් තියෙනවා. ලැම්බෝගිනි සමාගමට විශේෂයි. අවුඩි සමාගමට විශේෂයි. ඉන්දියන් ටාටා කම්පැනිට විශේෂයි. වාහන හා සම්බන්ධයෙන්. ඒගොල්ලෝගේ තියෙන වෙනම ස්පෙක් එකක්. ඒ ස්පෙක් එකට තමයි ඒක දුවන්නේ. උදාහරණයක් විදිහට දැන් මෙතනින් පස්සේ උදාහරණයක් පැහැදිලි කරනවා ලංකාවේ තිබෙන ඉදිකිරීම. ලංකාවේ ඉදිකිරීම අපි කරන සියලු ඉදිකිරීම ලංකාවේ පිළිගත් ආයතනයකට බැඳී තියෙනවා. ඒ තමයි ඉදිකිරීම කර්මාන්ත සංවර්ධන අධිකාරිය. Construction Industry Development Authority CID එක. මේ CID එකෙන් පිළිගත් ඉංජිනේරුවන්, පිළිගත් ඉංජිනේරු විශේෂඥයන්, වරලත් ඉංජිනේරු එකතු වෙලා හදනවා ඉදිකිරීම හා සම්බන්ධයෙන්. අපි දැන් උදාහරණයක් විදිහට ගමු කොහොමද කොන්ක්‍රීට් අනන්නේ. කොන්ක්‍රීට් අනන්න පිරිවිතරක් හදලා තියෙනවා. මුලින්ම සිමෙන්ති, ගල්, වැලි මෙන්න මේවා තිබෙන්න ඕන ක්වොලිටි, සම්පීඩ්‍ය ශක්තිය, මේ වගේ SLS සහතික, මේ වගේ මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. ජලය මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. මේ ජලයේ ගුණාත්මක භාවය මෙච්චරයි. මෙච්චර කාලයක් අනන්න ඕනේ. රැගෙන යාමේදී මේවා කපරාරු කිරීම හා සම්බන්ධයෙන්. කපරාරු කිරීමේදී අමුද්‍රව්‍ය වල සිට කපරාරු කර අවසන් මොහොත දක්වා ක්‍රමවේදය ඔවුන් විසින් මොනා කරනවද? පරිච්ඡේදයක් විදිහට ලියා තබනවා. එමනම් මුළු ලෝකයේ පුරා භාණ්ඩ නිෂ්පාදන සමාගම්, සේවා සපයන සමාගම් වල මේ වගේ පරිචය එකතුවන් ස්පෙસિෆිකේෂන් කොපමණ නැද්ද? ස්පෙસિෆිකේෂන් එකට තමයි වැඩේ දුවන්නේ. අපි කියන්නේ වැඩේ රන් වෙනවයි කිය. වැඩේ දුවන්නේ ස්පෙસિෆිකේෂන් එක. ස්පෙක් එක නැති වුණොත් වැඩේ සම්පූර්ණයෙන් මගහැරෙනවා. ඒ ස්පෙක් එක හදන්නේ බොහෝ පර්යේෂණ කරලා. දැනුවත් පුද්ගලයන්, විශේෂඥයින්, අධ්‍යක්ීම් බහුල පුද්ගලයන් විසින් අන්න හදනවා පරිචයක් හදලා මේකට දුවන්න කියනවා. ඔවුන් නැති වුණත් අර සේව්‍ය සේවක පාර්ශවය අර පරිචය විදිහට වැඩේ දුවනවා. කොයි වෙලාවෙ රෑද දවල්ද කාලයාගේ තොරව ඕනෑම කාලයක පරිචය අරකනම් ලැබෙන ප්‍රොඩක්ට් එකත් භාණ්ඩයත් ඒ ආකාරයෙන් පවතිනවා. දැන් ඔබට මේ ප්‍රමිතිය සහ පිරිවිතර කියන එක ඉතා පැහැදිලි වෙනවා ඇති. යම් නිෂ්පාදනයක තනනු ලබන භාණ්ඩයක් ජාමිතික, යාන්ත්‍රික, විද්‍යුත්, රසායනික හා අනෙකුත් පරාමිති පිරිවිතර වශයෙන් දැක්විය හැක. අන්න තවත් මේ පිරිවිතර අපි හඳුන්වනවා. ඒ පිරිවිතර කියනවා භාණ්ඩයක ජාමිතික, යාන්ත්‍රික, විද්‍යුත්, රසායනික අනෙකුත් පරාමිතින්. ඒ පිරිවිතරේ අඩංගු වෙන්න ඕනේ ජාමිතිය, හැඩතල, දිගපළල විශේෂයෙන් කියන්න ඕනේ පරිචයේ. යාන්ත්‍රික ලක්ෂණ, තන්‍යතාව, ශක්තිතාව, බංගුරතාව, සම්පීඩ ශක්තිය විශේෂයෙන් සඳහන් කරනවා. රසායනික තාපාංකය, ද්‍රවාංකය, විද්‍යුත් රසායනිකතාව, ප්‍රසාරණතාව ඒ හා සම්බන්ධ සියලුම දේවල් ඒ පිරිවිතරේ අඩංගු වෙන්න ඕනේ පර්යේෂණාත්මක ප්‍රතිඵල. අපි ගමු උදාහරණයක් විදිහට ලෝකයේ ප්‍රබල දුරකථන සමාගමක්, ඔබ දන්න දුරකථන සමාගම. දුරකථන සමාගමෙන්
නවීන පන්නේ අලුත්ම වර්ගයේ මාදලියේ දුරකථනයක් එළියට එද්දී හිතන්න ඔවුන් සතුව පවතන පිරිවිතරයන් විශේෂයෙන් ඔවුන් සතුව පවතන පිරිවිතර වෙනත් ආයතනයකට ලැබෙන්න දෙන්නෙත් නෑ. මොකද මේ පිරිවිතර ලැබුණොත් ඒ ආයතනයකට එහා සමාන නිෂ්පාදනයක් සිදු කළ හැකි නිසා. එයාගේ සියල්ල අඩංගුයි. ලෝහ උණු කරන තැන සිට මේ ඉන්ග්‍රේඩියන්ට්ස් අවශ්‍ය ද්‍රව්‍ය ටෙම්පරේචර් කන්ට්‍රෝලින් ඒ වගේ යාන්ත්‍රික ශක්තිය අමුද්‍රව්‍ය හොයන්නේ කොහෙන්ද? සප්ලයර්ස්ලා කවුද? කවුද උගුට අමුද්‍රව්‍ය ලබා දෙන්නේ? මේ සියලු කාරණා බොහෝ විට හොඳ ගුණාත්මක භාවයෙන් ඉහළ පිරිවිතරක් තුළ දැක් ගන්න හම්බ වෙනවා. එහෙනම් පිරිවිතර කියන එක නිෂ්පාදන ශාස්ත්‍රයේ කොපමණ වැදගත් කාර්යයක් කරනවද? කොපමණ වැදගත්ද යන දුවේ පුතේ ඊටාම පැහැදිලිව ඔබට තේරෙනවා ඇති. පිරිවිතර පැනවීමේ ආයතන බොහෝ විට රාජ්‍යමය ආයතනයක් හෝ පිළිගත් විශාල සමාගමක් විය හැකිය. සමහරට දැන් මට තිබෙනවා ව්‍යාපාර ආයතනයක්. මම හදන්න උත්සාහ කරනවා දුරකථනයක්. මම තමයි සල්ලි යොදවන්නේ. නමුත් මට දැනුම නැහැ මේ දුරකථනය නිෂ්පාදනය කරන ක්‍රියාදාමයට අදාළ පිරිවිතරක් නිර්මාණය කරන්න. මට පුළුවන් රාජ්‍ය ආයතනයකින් පිළිගත් සමාගමකින් සහාය ගන්න. නමුත් මට ගෙවීම් කරන්න වෙනවා. ඔවුන්ගේ මානසික ශක්තියට, ඔවුන්ගේ දැනුමට මට ගෙවන්න වෙනවා. මට මුදලක් වැය කරන්න වෙනවා. ඒ වගේම එම ආයතනය හෝ සමාගම එම භාණ්ඩය නිෂ්පාදනයට අදාළ පරාමිතික නිෂ්පාදන සමාගමට හෝ සභාගම් වලට නිකුත් කරයි. අන්න ඒ නිෂ්පාදනයට අදාළ පරාමිතිකයන් නිෂ්පාදන සභාගම් වලට සමාගම් වලට සපයලා ඔවුන් මුදල් ලබනවා. මේ තමයි මේ ලෝකයේ තුල ක්‍රියාත්මක වන මූලධර්මයේ නියමය. ප්‍රමිතියක් හෝ පිරිවිතරක් යනු සෑම විටම ප්‍රකාශයට පත් කරන ලද ලියවිල්ලක් කියලා අපිට කෙටියෙන් කියන්න පුළුවන්. ඩොකියුමන්ට් එකක්. ප්‍රමිතියක් හෝ පිරිවිතරක් සෑම විටම ප්‍රකාශයට පත් කරන ලියවිල්ලක්. SLS සහතිකයක් ප්‍රමිතියක් ලියවිල්ලක් දෙනවා ආයතනය. බාණ නිෂ්පාදන සමාගමට ඔන්න ඔබට මේ SLS සහතිකය දුන්නා ලියවිල්ලකින්. මෙතෙන් සිට ඔබ මේ SLS සහතිකය මේ නිෂ්පාදිත භාණ්ඩයේ ඇසුරුමේ ඕනෑම තැනක භාවිතා කරන්න. ISO සහතිකය දෙනවා ලියවිල්ලකින්. සාක්ෂියක් ඉදිරිපත් කරනවා. ඔබ ආයතනය මෙන්න මේ ප්‍රමිතිය භාවිතා කරන්න. ඒ භාණ්ඩයේ නිෂ්පාදනයට අදාළව පිරිවිතර පරිචය එකතුවකින් සමාගමක් හෝ පිළිගත් පුද්ගල කණ්ඩායමක් හදලා දෙනවා. මෙන්න මේ පිරිවිතර තබාගෙන නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා සැපීම සිදු කරන්න. දැන් ඊටාම පැහැදිලි ප්‍රමිතියේ පිරිවිතරේ එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් ස්පෙસિෆිකේෂන් එකේ වැදගත්කම. ප්‍රමිතිය හා පිරිවිතර වල වැදගත්කම ඕන දැන් අපි කෙටියෙන් නැවතත් ඔබ සමග පහදන්න උත්සාහ කරනවා. ප්‍රමිතිය හා පිරිවිතර මගින් යම් නිෂ්පාදනයක් හෝ සේවාව පද්ධතියක් මගින් ආරක්ෂාකාරීව පවත්වා ගන්න පුළුවන්. ඒ නිෂ්පාදනයේ සේවාවේ මගින් පද්ධතියේ බිඳවැටීමකින් තොරව පද්ධතිය අඩුපාඩු මකාගෙන නියමිත ගුණාත්මක භාවය ලබා ගැනීමට ඔන්න සේවාව බාණ නිපදවීම ආරක්ෂාකාරීව පවත්වන්න පුළුවන්. ඒ සමගම අපි කිව්වා වගේ ගොඩනගෙනවා විශ්වාසනීයත්වයක්. කාතුරද මේ විශ්වාසය ගොඩනගන්නේ? විශේෂයෙන් විශ්වාසනීයත්වය ගොඩනගෙනවා නිෂ්පාදන සමාගමට. අපි කියමු දුරකථන සමාගමක්. ඔවුන්ට ප්‍රමිති පිරිවිතර තියෙනවා. ඔවුන් දන්නවා මේ පිරිවිතරටම භාණ්ඩ නිෂ්පාදනය කරාම මෙයාගේ ෆෝල්ට් එන්නේ නැහැ. පුළුවන් තරම් හැකිතාක් දුරට අවම වෙනවා මේ වගේ තියෙන අඩුපාඩු සහිත දුරකථන නිපදවීම. ප්‍රමිතියට අදාළව යන නිසා. සෑම ක්‍රියාවලියක්ම සෑම තත්වයක්ම පාලනය කරන නිසා. එසේ ප්‍රමිති පිරිවිතර වලින් නිපදවන ලද දුරකථනයක් උදාහරණයක් විදියටද අප මිලදී ගන්න පැකිලෙන්නේ. ඇයි? විශ්වාසනීයත්වය ගොඩනැගිලා ඔවුන්ගේ නිපවුමේ කලින් නිපදවනු ලැබූ යල් පැනගිය නිෂ්පාදනයන්ගේ ගුණාත්මක භාවය පරීක්ෂා කරාම ඔය ගුණාත්මක භාවවල කිසිදු දෝෂසහගත තත්වයක් අවම දෝෂසහගත තත්වයක් දක්නට ලැබෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ ඉදිරි අවුරුදු වල එන දුරකථනයත් අර විදිහේ විශ්වාසනීයව අපිට භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. දෙපාර්ශවයටම නිෂ්පාදන ව්‍යවසායක පාර්ශවයටයි භාවිතා කරන පාරිභෝගිකයා කියන පාර්ශවයටයි දෙකටම අන්න විශ්වාසනීයත්වයක් ගොඩනගෙනවා. ඒ වගේම අපි කතා කරනවා නාස්තිය සහ දෝෂාවම කිරීම.
අපි හිතමු පිරිවතරකින් තොරව ඔහේ නිපදවනවා. කිසියම් ප්‍රොඩක්ට් එකක් නිපදවනවා. ජනගත වෙනවා, සමාජගත වෙනවා. ඒ ප්‍රොඩක්ට් එක ෆේල්. ඒ ප්‍රොඩක්ට් එක ෆේල් වුණාම කුමක්ද වෙන්නේ? සියල්ලම දෝෂාගතයි. නාස්ති. භාවිතා කරන්න බෑ. භාවිතෙන් බැහැරට යනවා. ඔවුන්ගේ ප්‍රාග්ධනයේ කාලය ශ්‍රමය කොපමණ නාස්ති වෙනවාද? ඒ වගේම මේ තුලින් ඉහළ ඵලදායීතාවයක් දෝෂ වලින් තොරව දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාවෙන් අන්න ඉහළ ඵලදායීතාවයක් මේ භාණ්ඩේ හෝ සේවාවේ ලබා ගැනීමේ හැකියාව. ඊළඟට අපි කතා කරනවා සන්තතික යෝජිත කාර්ය කරන බවට සහතික කරනවා. සන්තතිකයි කැඩෙන්නේ නැහැ. ඒ ආකාරයෙන්ම දෝෂයක් නැතුව සෑහෙන කාලයක් භාවිතා කරන්න පුළුවන් බවට සහතිකයක් දෙනවා මේ ප්‍රමිතිය පිරිවිතර. ඒ නිසා ඔබ බලන්න දුරකථන පස්සේ අපි කොච්චර දඟලනවද? ඒ නම සඳහන්නේ බ්‍රෑන්ඩ් එක සහිත දුරකථන පස්සේ අපි කොච්චර දඟලනවද? ඒ දුරකථනයක් ඔබ අතේ තබා ගැනීමත් ඒ ප්‍රමිති පිරිවිතර වලින් වැදගත්කම ඔබට ලැබෙනවා විශේෂ ගරුත්වයක් හා සමාන දෙයක්. ඒ දුරකථන භාවිතා කිරීම පවා. ඒ මගින් තත්ත්වය හා ආරක්ෂාව පිළිබඳව නිර්ණායකයක්ද පිළිබිඹුවේ. අන තත්ත්වයක්. ඔබට ලැබෙනවා තත්ත්වයක්. ඒ වගේම ආරක්ෂාවක්. ඒ දුරකථනය මගින් ලැබෙන ආරක්ෂාව හදවතේ වේගය නාඩි පරීක්ෂා කරන්න පුළුවන්. ඔබේ ක්‍රියාකාරකම් මොනිටර් කරන්න පුළුවන්. එහා සම්බන්ධ තවත් උපාංග පැළඳ සිටීමෙන් ඔබට හදිසි අවස්ථාවකදී නින්දේදී පවා එලාම් මගින් මේ රෝග විනිශ්චය කිරීමේ හැකියාවත් එමගින් ලැබීමෙන් අන්න ආරක්ෂාව පිළිබඳව තහවුරු කිරීමක් සිදු වෙනවා. එමනම් බලන්න දුවේ පුතේ ප්‍රමිති පිරිවිතරවල අප මෙතෙක් නොසිතූ පැති ගණනාවක වැදගත් රාශියක් වැදගත්කම් රාශියක් පවතිනවා. අප මේවා වාක්‍ය වලින් ඔබට හයිලයිට් කර දෙනකොට තමයි ඔබට තේරෙන්න ගන්න ඇත්ත තමයි මේ අප අවට ජීවිතයේ සිදුවන ක්‍රියාකාරකමක් නේද මේ අපි නොදැන සිටියාට මේ එළියට එන්නේ. මේ තමයි ඉගෙන ගන්නවා කියන්නේ. මේ තමයි ඔබට ඉස්මතු කරන්න හැකියාව තිබෙන්නේ. මෙලෙස ඉස්මතු කිරීමෙන් ඔබ නිරන්තරයෙන්ම මේ ඉංජිනේරු තාක්ෂණයත් එක්ක තාක්ෂණික ලෝකයේ ක්‍රියාකාරකම් එක දුවේ පුතේ හිතන්න පටන් ගන්නවා. සෑම විටම මේවා මුදුන් පවුනවා ගත හැකි ප්‍රායෝගික නිර්ණායකයන් වන අතර කිසිවෙටකත් අසක්්‍ය නොවිය යුතුය. ප්‍රායෝගික දේවල් මේ ප්‍රමිති පිරිවිතර මගින් මේ සියල්ලම ප්‍රායෝගිකව කරගන්න පුළුවන්. අතාත්වික වෙන්නේ නැහැ. අතාත්වික දේවල් නෑ තාත්විකයි. ඒ වගේම කියනවා ප්‍රමිති පිරිවිතර නිසා භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩනැගෙන බැවින් එම භාණ්ඩය හෝ සේවා සම්බන්ධයෙන් අලවිය නව වෙළඳපොලේ ග්‍රහණය සම්පත් කළමනාකරණය වැනි වාසි ලබා ගන්න පුළුවන්. අන්න වාසි. මොකද්ද වාසිය? පාරිභෝගිකයාගේ විශ්වාසය ගොඩනගෙනවා. ගොඩනැගීමෙන් භාණ්ඩය හා සේවා සම්බන්ධයෙන් අලවිය වැඩි කරගන්න පුළුවන්. නව වෙළඳපොළවල් ග්‍රහණය කරගන්න පුළුවන්. සම්පත් කළමනාකරණය වැනි වාසි ලබා ගන්න පුළුවන්. දැන් බලන්න අපි පිළිගත් දුරකථන සමාගම් මේ ප්‍රමිති හා තත්ත්වවලට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබෙන නිසා මුළු ලෝකයේ ගමක් නියංගමක් පුරාවටම ඔවුන්ගේ වෙළඳපොළ ආක්‍රමණය කළ අවසන්ද නැද්ද? කිසිදු ඇඩ්ඩකින් තොරව, කිසිදු ප්‍රචාරණයකින් තොරව, කිසිදු වෙළඳ දැන්වීමකින් තොරව ඔහුගේ ගුණ භාණ්ඩයේ ගුණාත්මක භාවය මත පදනම්ව පමණක් පාරිභෝගිකයා අතර විශ්වාසය දිනාගෙන හමාරද නැද්ද? විශ්වාසය දිනාගෙන හමාරයි. තාක්ෂණික සහ පාරිසරික වැනි විවිධ සාධක මත කලින් කලට ප්‍රමිති සහ පිරිවිතර යාවත් කාලීන වන බව පැහැදිලි කරන්න. පහදන්න. අපි දැන් ඔබට පැහැදිලි කරනවා තාක්ෂණය සහ පාරිසරික වැනි විවිධ සාධක මත කලින් කලට ප්‍රමිති සහ පිරිවිතර වෙනස් කරන්න වෙනවා. සමහර විට සමාජයේ උද්ගත වෙන්න පුළුවන් වසංගත තත්ත්වයන්, ආර්ථික අවපාතයන් මේවාට ගැළපෙන පරිදි මේ වාගේ තියෙන ගුණාත්මක භාවයන් වෙනස් කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ලෝකීය පුරා ව්‍යාප්ත වෙන වසංගත තත්ත්වයක් ආහාර නිෂ්පාදනයට අදාළ ප්‍රමිතියක් ඉදිරිපත් කරනවා, අනිවාර්ය කරනවා මුඛ ආවරණ පැළඳ පමණක් භාණ්ඩ හා සේවා නිපදවන්න. මේ භාණ්ඩ හා සේවා අලන විට සැනිටයිසර් වැනි විස බීජනාශක ද්‍රව්‍යයන් භාවිතා කරන්න. අන්න ප්‍රමිතියක් කියනවා. ඒ ප්‍රමිතිය පැවැත්විය යුතු නිෂ්පාදන සමාගම්වල. ඒ වගේම පිරිවිතරත්
මේවාට පාරිසරික තාක්ෂණික වටපිටාවට අදාළ කලින් කලට අපේ ලස්සන වචනය යාවත් කාලීන කාලයට ගැලපෙන පරිදි වෙනස් කරමින් සකස් කරන්න මේ නිෂ්පාදන සමාගම් වග බලාගත්ත යුතුයි. භාණ්ඩ හා සේවාවන් සඳහා විවිධ නිර්ණායක පදනම් කර ගනිමින් ප්‍රමිති සහ පිරිවිතර නිකුත් කරන අතර යම් භාණ්ඩයක් හෝ සේවාවක් තෝරා ගැනීමේදී එහි නියමිත නිර්ණායකයන්ට අදාළ ප්‍රමිති මෙන්න ප්‍රමිති කිහිපයක්. ISO 9001 2015 දී තත්ත්ව කළමනාකරණ පද්ධතියට අදාළ ප්‍රමිති. SLS 107 සාමාන්‍ය පෝට්ලෙන් වර්ගයේ සිමෙන්ති වල ප්‍රමිතිය. උදාහරණ කිහිපයක්. අන්න නිර්ණායක. අපි මොනවද නිර්ණායක කියලා මේ පාඩම ඉගෙන ගන්න අදාළ නැහැ. එහෙම අපිට ඉගෙන ගන්න බෑ. මේක විශාල පද්ධතියක්. විශාල වපසරියක්. අපි කොහොමද දන්නේ සාමාන්‍ය පෝට්ලෙන් නිපදවන සමාගමේ ප්‍රමිතිය? මේවා අපිට අධ්‍යයනය කරන්න නැහැ. නමුත් අප මතක තියාගන්න මෙහෙම එකක් තියෙනවා සාමාන්‍ය පෝට්ලෙන් සිමෙන්ති වලට අදාළ. එය ප්‍රමාණවත් වෙනවා. ඉන්පසු අපි තවත් ඉස්සරහට යද්දී ඉංජිනේරු ප්‍රමිති සහ පිරිවිතර මගින් භාණ්ඩයේ හෝ සේවාවේ ඇති බව සහතික කරන ගුණ. දැන් අපි දුරකථනයක් වේවා වාහනයක් හෝ වේවා එයාට ප්‍රමිතියක් පිරිවිතරක් තිබ්බහම අපිට ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩනගෙනවනේ. සහතිකයක් ගොඩනගෙනවා. මේ ඇති කරන සහතිකයෙන් බලාපොරොත්තු වෙන කරුණු මොනවාද? මේ ලබා දෙන සහතිකෙන් අපේක්ෂිත ගුණාංග මොනවාද? අපි මේ ආකාරයෙන් කෙටි කර දක්වොත් ආරක්ෂා සහිත බව. ඒ දුරකථනයම උදාහරණයට ගන්න. ඒ දුරකථනයෙන් ශාරීරික අවයව වලට, ස්නායු පද්ධති වලට, එයාගේ ඇති වෙන ভাইබ්‍රේෂන් එකෙන් අපේ මාංශ පේශී වලට ආරක්ෂාවක් නැති බව තහවුරු කරනවා. නමුත් දුවේ පුතේ මේ 100%ක් නෙවෙයි. 100%ක්. සමහර උපකරණ තියෙනවා අපිට සාමාන්‍යයෙන් ඒ භාවිතා කිරීම අනතුරුදායකයි. නමුත් ඒ භාවිතා නොකරම බෑ. දැන් අපි කියනවා ලෝකයට ප්‍රසිද්ධියටපත් කරනවා දුරකථනය භාවිතා කිරීම ඔබගේ ස්නායු වලට බලපෑම් ඇති කරයි. ස්නායු වලට බලපෑම් ඇති කරා කියලා ඔබගේ දුරකථනය භාවිතා කරලා අයින් කරලා තාක්ෂණයෙන් බැහැරට ඉන්න පුළුවන්ද? බෑ ඉන්න බෑ. කරන්න වෙනවා. ඒ වගේම ආහාර නිෂ්පාදනයේදී විවිධ රසකාරක අඩංගු කරනවා. ඒවා පිළිකාකාරකයි. එහෙමයි කියලා ආහාර වලට රසකාරක එක් කරන එක නවත්තන්න පුළුවන්ද? බෑ. පුළුවන් තරම් ආරක්ෂාකාරීත්වය සහතික වෙනවා. විශ්වාසනීයත්වය. දුරකථනයක් ගත්තහම දුරකථන සමාගමකට එවන්න පුළුවන්. එයාගේ ඇතුලේ තියෙන බැටරිය ලෝ ක්වොලිටි එකක්. නමුත් අපි ඒ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න. ඒ ප්‍රොඩක්ට් එක මිලදීගෙන එයාගේ ඇසුරුම අපි තමයි විවෘත කරන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා මේ සමාගමේ බැටරියම තමයි තියෙන්නේ. වෙනසක් වෙනවද? නැහැ. උසස් තත්ත්වය, good quality එක, finishing එක, නිමාව, තත්ත්වයට පෙනුමට යුගයට ගැලපෙන බව, මානව සාධක නියාමනය හා ගැලපීම ඒ සියල්ලම අන්තර්ගතයි. නිෂ්පාදනයේ නාස්තියේදී දෝෂ අවම කරනවා. ඒ වගේම ඉහළ ඵලදායීතාවක් සහිත වන බවත් මෙන්න මේ ප්‍රමිතියක් පිරිවිතරක් භාණ්ඩයකට ලබා දීමෙන් සහතික කරන ගුණ ලෙස අපිට දුවේ පුතේ ගන්න පුළුවන්. ඒ වගේම කියනවා පොදු භාවිතයේ පවතින ඉංජිනේරුමය ප්‍රමිති සහ පිරිවිතර පද්ධති නම් කිරීම. දැන් අපි මොනවද මේ පිරිවිතර පොදු භාවිතයේ තියෙන ප්‍රමිති සහ පිරිවිතර තියෙන පද්ධති? ලෝකීය පුරා දුවේ පුතේ ප්‍රමිති පිරිවිතර සහිත පද්ධති ගණනාවක් අන්තර්ගතයි. මුළු ලෝකීය පුරාම ව්‍යාප්ත වෙලා තිබෙනවා. මේ වගේ අන්තර්ගතයන් මොනවද? මේ වගේ සිදු කරන්නේ මොනවද? මොන වගේ කාණ්ඩ වලටද මේ ප්‍රමිති දෙන්නේ? ඊටාම කෙටියෙන් පැහැදිලි කරොත් ඉංජිනේරු ශාස්ත්‍රයේ ප්‍රමිති හා පිරිවිතර සහිතව හා රහිතව ඉදිකර තනා ඇති නිෂ්පාදන ශාස්ත්‍රයේ බොහෝමයක භාණ්ඩ වේවා ආහාර ද්‍රව්‍ය හෝ වේවා ඒවට ප්‍රමිති තියෙනවා. ප්‍රමිතියක් නොමැති ඉදිකිරීම් ද්‍රව්‍ය ගඩොල් වැනි බ්ලොක් ගල් වැනි දේවල් පෑස්සීමකින් තොර විදුලි රැහැන් මූට්ටු ආරම්භයේ සවි කිරීම කාලයකට වූ සෙමෙන්ති මිශ්‍රණ භාවිතය වරක් භාවිතා කර තිරිංග තෙල් නැවත භාවිතා කිරීම මෙන්න මේවා
පොදු භාවිතයේ පිරිවිතර වලින් අපිට බැහැරට පවතිනවා. එතන විශ්වාසයක් ඒ ගැන පවත්වන්න පුළුවන්ද? බෑ. මේවට ප්‍රමිති පිරිවිතරක් අපිට දෙන්න බෑ. වගකීමක් අපිට ගන්න බෑ. එවැනි අවස්ථාවක අපිට කිසි අවස්ථාවක මේ පිරිවිතර අදාළ පිරිවිතරවල් මේවට යොදන්න පුළුවන්ද? බෑ. ඉංජිනේරු ශාස්ත්‍රයට බලපානසේ ඉංජිනේරු ශාස්ත්‍රයට බලපානසේ ප්‍රමිති හා පිරිවිතර සකස් කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වය ලැබෙන අතර පෙන්වා දී ඇති පිළිගත ආයතන කිහිපයක් නම් ISO. දැන් ඔන්න ප්‍රමිත පිරිවිතර සපයන අංශ ISO International Standard Organization ISO. මේක තමයි මුළු ලෝකයේම පිළිගත් ප්‍රමිති සපයන ප්‍රධානම ආයතනය. ඒ නිසා ලෝකයේ තිබෙන සමාගම් බොහෝ සෙයින් බලනවා මේගොල්ලන්ගේ නීති රීති සමුදායන් රෙගුලාසි වල යටත්ව මේ නිෂ්පාදන සේවා ලබා දීමේ ක්‍රියාවලිය ලබාගෙන ISO සහතිකය ගන්න. ISO කාණ්ඩ ගණනාවක් තියෙනවා. ආහාර නිෂ්පාදනයේට, භාණ්ඩ නිෂ්පාදනයේට, සේවා ලබා දීමට එයාගේ විවිධාකාර ප්‍රමිතීන් වර්ග තියෙනවා. ISO යටතේ. ඒ වගේම ලංකාවේ සහතිකය තමයි SLS. එහෙනම් ලංකාව තුළ නිෂ්පාදන කරන්න, ලංකාව තුළ වෙළඳපොළ අල්ලගන්න ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් අවශ්‍යයි. එතකොට මේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් සපයන ආයතනය SLSI. ඒ මොකද්ද? ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුෂන්. ඔකෙන් තමයි SLS සහතිකය ලබා දෙන්නේ. විවිධාකාර ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ මේ ලබා දෙනවා. බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් බ්‍රිතාන්‍ය ප්‍රමිතියක්. මේකත් සමහර දේවල්වලට වැදගත් වෙනවා. ඉදිකිරීම් සමාගම්වල ඉදිකිරීම් ක්‍රියාවලියේදී විදුලි ක්‍රියාකාරකම්වලදී මෙන්න මේ බ්‍රිටිෂ් ස්ටෑන්ඩ් එක ලබා දෙනවා. ඒ වගේම ඉන්දියන් සමාගමත් ඉන්දියන් ස්ටෑන්ඩඩ් IS ඒකත් සමහරලාට වැදගත් වෙනවා. මොකද ඉන්දියාව කියන රටත් බොහෝ සෙයින් නිෂ්පාදන ශාස්ත්‍රයට දායකත්ව වෙච්ච විශේෂ දියුණු රාජ්‍යයක් බවට පත් වෙලා ඉවරයි. ඒ වගේම පුතේ CIDA ලංකාව තුල Construction Industry Development Authority. ඔය CIDA එක තමයි නිර්මාණ සිදු කරන්නේ කුමක් සම්බන්ධයෙන්ද? ලංකාවේ ඉදිකිරීම් ශාස්ත්‍රය හා සම්බන්ධව. ලංකාවේ ඉදිකිරීම් ශාස්ත්‍රය හා සම්බන්ධව මේ සාකච්ඡාවට භාජනය කරන CIDA ආයතනය මගින් කරන්නේ කුමක්ද? ඉදිකිරීම් ශාස්ත්‍රයේ ප්‍රමිති පිරිවිතරයන් පාලනය කිරීම. Building Regulation ගොඩනැගිලි රෙගුලාසි SMM කියන්නේ මොකද? Standard Method Measurements අන්න ප්‍රමිතියක්. ඔබට 13 වර ශ්‍රේණිය අවසානයේට ඉගෙන ගන්න හම්බ වෙනවා ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය කිරීම. මේ ප්‍රමාණ බිල්පත් සැකසීම සහ පිරිවැය ගණනය කිරීමේදී අපට අවශ්‍යයි ගොඩනැගිල්ලක තිබෙන කොන්ක්‍රීට් කොච්චරක් තිබෙනවද? ගඩොල් බැමි කොච්චර ප්‍රමාණයක් තිබෙනවද? මේ ප්‍රමාණයන් කම්බි කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒ ප්‍රමාණ ගන්නා ක්‍රමවේදයක් ප්‍රමිතියක් ස්ටෑන්ඩඩ් measuring method එහෙම නැත්නම් standard method of measuring එකේ සඳහන් වෙනවා. ඒ අපි අනුගමනය කරන්න ඕනේ ලෝකයේ පිළිගත්ත. එයාගේ සංශෝධන තියෙන SMM7, SMM8 editions. ඒ කියන්නේ මේවා යාවත් කාලින වෙනවයි කියලා කියන්නේ. ඒවා යාවත් කාලින වෙනවා තාක්ෂණික පාරිසරික සාධක මත. ඒ වගේම IEE මේක අපි කියනවා International Electrical Engineering Regulation. International Electrical Engineering Regulation. International Electrical Engineering Regulation වලදී කතා කරනවා ගෘහ විද්‍යුත් පරිපථයන් කොහොමද පවත්වන්නේ? ගෘහ විද්‍යුත් පරිපථයන් පවත්වා ගැනීමේදී අපි විසින් ක්‍රියා කළ යුතු ආකාරය, භාවිතා කළ යුතු උපාංග පිළිබඳව, තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව රෙගුලාසි ගණනාවක් IE යටතේ තියෙන නිසා මුළු ලෝකෙම ඉලෙක්ට්‍රිකල් වයරින් එක ගෘහස්ත විදුලි සැපයීමක් ස්ථානගත කිරීමේදී ඒව ප්‍රමිතියන්ට අනුකූල විය යුතුයි. ඒ වගේම දුවේ පුතේ SAE Society of Automotive Engineers මේ SAE මේ ප්‍රමිතිය මගින්
මුළු ලෝකයේම තියෙන වාහන නිෂ්පාදන සමාගම් ඔටෝමොබයිල් ස්වයංචලන තාක්ෂණ වේදයට අදාළ දුෂ්ශ්‍රාවිතාවයන් වේගපාලනයන් නිෂ්පාදනයන් ආරක්ෂාකාරී පසුබිම සකස් කරන ආකාරය පිළිබඳ ප්‍රමිතිය ඉදිරිපත් කරන මේ සොසයිටි එකක් එහෙම නැත්නම් සංගමයක් ලෙස ගන්න පුළුවන්. අප මේ පරිච්ඡේදයේදී දුවල පුතාලත් එක්ක සාකච්ඡාවට වාජනය කරන්නේ ප්‍රමිති පිරිවිතර කියන පිළිබඳව දල හැඳින්වීමක්. අපි ඊළඟ කොටසේදී දුවේ පුතේ අවධානය යොමු කරමු ඇත්තටම මේ ප්‍රමිති පිරිවිතර කොහොමද භාවිතා වෙලා තියෙන්නේ කියලා. ඊළඟ කොටසින් දුවේ පුතේ හමු වුණ තෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.